අපි ක්ලාස් එක පටන් ගනිමු පුතේ. හරි. මොපිනේ. හරි පුතේ අපි පන්තිය පටන් ගනිමු හැමෝටම අයිබෝවන්. ආයිබෝවන් සර්. අපිට කතා කරන්න තියෙන කොතනින්ද කියලා බලමු. අපි අමාරු ටික කතා කරලා ඉවරයි. අපි අමාරුම ටික කතා කරලා ඉවර කළා එදා. අපිට තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ප්‍රයෝජන. අපි මේ ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. පිටු අංක 9 10 ඊට පස්සේ අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසය පොඩ්ඩක් තියෙන්න දීලා මිශ්‍රාවස්තික පිරිවැය ඒ ටික පොඩ්ඩක් තියෙන්න දෙන්න හොඳේ. ඒ ටික බොහොම සරල ටිකක් තියෙන්නේ. අපිට කතා කරලා යන්නත් පුළුවන්. පිටු අංක 10 තියෙනවා බොහෝ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිටතට නිරායාමක් හෙවත් මූලයට අවතල වීමක් පෙන්눔 කරන්නේ ඇයි කියලා අහනවා. හේතු පැහැදිලි කරන්න ඕන. දැන් පිටත මෙහෙමනේ යන්නේ. ඇතැම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිටතට නිරායාමක් වෙන්නේ කොහොමද කියලා අහනවා. හරි. එතකොට මේ ඇතැම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිටතට නිරායාම. පිටතට නිරායාම. හරි. මොකද පිටතට නිරායනවා කියන්නේ පිටතට නිරායාම. මේක තේරුම් ගන්න ඕනේ පුතේ. මේ පිටතට නිරායන මෙන්න මේ පැත්තට හැදෙනවා කියන එක. මෙහෙට යනවා කියන එක. හරි. එතකොට පිටතට නිරායනවා කියලා කියන්නේ මේ මූලයෙන් අනිත් පැත්තට යනවා කියන එක. එතකොට පිට අපෙන් අහන්නේ පිටතට නිරායාමක් ඇති වෙන්නේ ඇයි කියලා. අපි දන්නවා පිටතට නිරායන්නේ වැඩෙන ආවස්තික පිරිවැයක් නිසානේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මෙන්න මේ වගේ හැඩයක් ගන්නේ වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් නිසානේ. ඒක අපෙන් අහන්නේ ඒක ප්‍රායෝගික තත්ත්වය අපි ගිය සතියේ කතා කළා. ඒ කර්මාන්තයට ගැලපෙන සම්පත් ඒකෙන් අරන් වෙන එකකට දානකොට හරියන්නේ නැහැ වැඩේ. මේකේ හදන භාණ්ඩ ප්‍රමාණය හදන්න බෑ අනිත් පැත්තේ. ඒක තමයි හේතුව. එතකොට අපි ලියමු පිටු අංක 10ට බොහෝ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිටතට නිරායාමක් හෙවත් මූලයට අවතල වීමක් පෙන්눔 කරන්නේ ඇයි හේතු පැහැදිලි කරන්න. එතෙන්ට ලියන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිටතට නිරායාමක් පිටතට නිරායාමක්
පිටතට නිරායාමක් සිදුවන්නේ වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් නිසාය. වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් නිසාය. වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් නිසාය. නී හෑ මා වක්‍රය මත දිගටම ලියන්න. නී හෑ මා වක්‍රය මත නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන එක. නී හෑ මා වක්‍රය මත එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන යන විට අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන තත්වයකි. ක්‍රමයෙන් වැඩිවන තත්වයකි. එතකොට පුතේ නෝට් එකේ දෙන බලන්න නිෂ්පාදන සාධක විකල්ප භාවිත සඳහා පරිපූර්ණ ලෙස හැඩගැසීමට අසමත් වේ. ඒ කියන්නේ පුතේ එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන නිෂ්පාදන සාධකයක් හැම එකක්ම දැන් මෙතන ගත්තොත් මේ අපි හිතමුකෝ මේගොල්ලෝ හැමදාම ගන්න භාණ්ඩ X භාණ්ඩ මෙයා Y භාණ්ඩ අපි හිතමුකෝ X භාණ්ඩ හදන්න ශ්‍රමිකයෝ 20ක් ඉන්නවා කියලා. මේ 20 දෙනා Y භාණ්ඩය හදන්න ගැලපෙන්නේ එක විදිහට. හරිද? මේ 20 දෙනා Y භාණ්ඩය හදන්න ගැලපෙන්නේ එකිනෙකට වෙනස් විදිහට. තේරුණාද? සමහර අය ටිකක් ගැලපෙනවා, සමහර අය ගැලපෙන්නෙම නැහැ. එතකොට මොකෝ වෙන්නේ? Y භාණ්ඩය හදන්න X භාණ්ඩය හදන්න පාවිච්චි කරන ශ්‍රමිකයෝගේ වැඩි සම එකක ප්‍රමාණයක් ඕන. හරි විකල්ප භාවිත තියෙනවා. නමුත් හැම එකක්ම එක හා සමානව අනෙක් භාණ්ඩයට මාරු කරන්න බෑ. ඒ කතාව තියෙන්නේ. කිසියම් නිෂ්පාදන සාධකයක් එක්තරා භාණ්ඩයක් නිපදවීම සඳහා වඩාත් යෝග්‍ය වන අතර වෙනත් භාණ්ඩයක් නිපදවීම සඳහා තරම් යෝග්‍ය නොවේ. යෝග්‍ය වෙන්නේ නැහැ කියලා කියන්න පුතේ ගැලපෙන්නේ නැහැ කියන හරියන්නේ නැහැ කියන එක හොඳේ. උදාහරණයක් වශයෙන් ආහාර නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා ආරම්භයේදී ඒ සඳහා නිපුණතාවය ඇති ශ්‍රමය භාවිතා කරයි. තව තවත් ආහාර නිෂ්පාදනයේ වැඩි කිරීමට අවශ්‍ය වුණොත් රෙදිපිලි නිෂ්පාදනයට වඩා යෝග්‍ය ශ්‍රමිකයන් එම අංශයෙන් මුදවාගෙන ආහාර නිෂ්පාදන අංශයට යොදා ගැනීමට සිදුවේ. එවිට ආහාර නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය වැඩිවීමට හේතු වේ. දැන් මේක භාණ්ඩ වර්ග දෙක මෙහෙම නම් කරන්න පුළුවන් නේ. ආහාර රෙදිපිලි. එහෙම කිසිම ගැටලුවක් නැහැ හොඳේ. ඔයාලා කැමති විදිහට භාණ්ඩ වර්ග නම් කරන්න. එතකොට මේ ආහාර නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන සම්පත් රෙදිපිලි හදන්න දාලා හරියන්නේ නැහැ. කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ කතාව කියන්නේ. ඊළඟට අපි යනවා පිටු අංක 11 මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින්
නිෂ්පාදන සම්පත්වල ස්වභාවය හා ආවස්තික පිරිවැය පිළිබඳ කුමක් කියවේද කියලා අහනවා. එතකොට අපි ලියමු එතෙන්ට නිෂ්පාදන සම්පත්වල ස්වභාවය ඔයාලා දන්නවා. ලියන්න. වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් පවතින අතර වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් පවතින අතර සම්පත් සමජාතීය නොවේ. සම්පත් සමජාතීය නොවේ. වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් පවතින අතර සම්පත් සමජාතීය නොවේ. හරි. සම්පත් සමජාතීය නොවේ. එතකොට ආවස්තික පිරිවැය ගත්තොත් වැඩෙනවා. සම්පත්තර ස්වරූපය ගත්තොත් සමජාතීය නෑ. එතකොට මේ කියනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින් නිරූපිත භාණ්ඩ දෙක නිෂ්පාදනය කිරීමෙහිලා පවත්නා සම්පත් එක ලෙසම යෝග්‍ය නොවේ. එක් භාණ්ඩයක් සඳහා වඩාත් යෝග්‍ය සම්පත් අනික් භාණ්ඩය සඳහා එතරම් යෝග්‍ය නොවිය හැකිය. එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට ඒ සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වේ. හරි. ඊළඟ මාතෘකාව මිශ්‍ර ආවස්තික පිරිවැය. හරි. සාමාන්‍ය පුතේ ප්‍රායෝගිකව ආවස්තික පිරිවැයේ ස්වරූප කිහිපයක් එකට එකතු වෙලා පවතින්න පුළුවන්. එහෙම ආවස්තික පිරිවැයේ ස්වරූප කිහිපයක් එක විට ක්‍රියාත්මක වෙනකොට එක සැරේට පවතිනකොට අපි ඒකට කියන මිශ්‍ර ආවස්තික පිරිවැය කියනවා. දැන් මේක ගන්නකො. හරිද? මෙතන ආහාර දැන් භාණ්ඩ වර්ග වලට යමු. දැන් අකුරු ලියන්න පටන් ගනිමුනේ. දැන් අර xy කීක ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි අකුරු ලියන්න පටන් ගනිමුනේ. දැන් පරිණතයිනේ. එතකොට මෙන්න මේක බලන්න මේ හරියනකොට මෙහෙම ඇවිල්ලා ආහාර රෙදිපිලි මෙහෙම එනවා. මෙතන බලන්නකො මේ මෙතන ගත්තාම අර මුදලාලික බඩ වගේනේ මේ මගේ බඩ වගේනේ. ඒක මොකද්ද? ඒක වැඩෙන ආවස්තික පිරිවැයන්නේ මෙතන තියෙන්නේ. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ කොහමද? මෙතෙන්ට තියෙන්නේ අපේ අකින්දගේ බඩ වගේ. අකින්දගේ සරල රේඛාවක් වගේනේ තියෙන්නේ නේ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට වැඩෙන ආවස්තික පිරිවැය මුලට අවතලයි. මෙතන ඉඳලා මෙතන සරල රේඛාවක්. ඒ කියන්නේ ස්ථාවර ආවස්තික. දැන් මේ ගත්තොත් අපිට පේනවා මෙතන ආවස්තික පිරිවැය වර්ග දෙකක් වෙන මේ නිෂ්පාදනය කියම වක්‍රය. වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙනවා. ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙනවා. පළවෙනි එක. අපි දෙවෙනි එක අනිමුකෝ. තව එකක් අනිමුකෝ. මෙන්න මෙහෙම ඇඳලා බලමුකෝ. ඒත් මේ පැත්තට ගනිමු ආහාර කියලානේ. මේ පැත්ත රෙදිපිලි. ආහාර හා රෙදිපිලි. එතකොට මේකේ මේ කොනට ගිහිල්ලා වැඩි. මේ පැත්ත ආහාර මෙතන රෙදිපිලි. මෙහෙම ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට ගත්තොත් ඕන් සරල රේඛාවක්. මෙතන ඉඳලා මෙතෙන්ට ගත්තොත් මූලයට අවතල. දැන් මෙතන මෙතන ගත්තොත් අකින්දගේ බඩ වගේ.
එතනින් එහාට මගේ බඩ වගේ. නේ? එතකොට තියෙන්නේ මොකද්ද? මෙතන සරල රේඛාවක් නේ. මෙතන ඉඳලා මේ ටික ස්ථාවර ආවස්තික පිරිවැය. මෙතන වැඩෙන ආවස්තික පිරිවැය. දැන් ඔයාලට පේනවා මෙතන ආවස්තික පිරිවැය වර්ග දෙකක් එකම වක්‍රයේ පේනෝනේ. මෙන්න මේ වගේ තත්ත්වයකගෙන මිශ්‍ර ආවස්තික පිරිවැය. උදේ ප්‍රස්ථාර කොළ දෙකක් මම දාලා තියෙනවා. වැඩිවන අඩුවන හා ස්ථාවර යනුවෙන් එකිනෙකට ස්වාධීන ආවස්තික පිරිවැය හැසිරීම් තුනක් ගැන කතා කළද බොහෝ විට ප්‍රායෝගිකව දැකිය හැක්කේ මේවායේ මිශ්‍ර තත්වයන්ය. කරකලට මේවායි එකතු වෙච්ච තත්ත්වයක් පේන්න පුළුවන්. හොඳේ. එතකොට සමහර වෙලාවට වැඩෙන හා ස්ථාවර ආවස්තික පිරිවැය පවතින්න පුළුවන්. සමහර වෙලාවට ස්ථාවර හා වැඩෙන ආවස්තික පිරිවැය පවතින්න පුළුවන්. ඒ වෙලාවට නිෂ්පාදන හැකි යාමායින් වක්‍රයේ හැඩය මෙන්න මේ වගේ ඇඳ ගන්න පුළුවන්. එතකොට ඔයාලා පළවෙනි ප්‍රස්ථාර කොටුවේ මේක ඇඳ ගන්න, දෙවෙනි ප්‍රස්ථාර කොටුවේ මේක ඇඳ ගන්න. ඔයාලා නිදහසේ අඳින්න, කැමති විදිහට අඳින්න. හරි. හැබැයි මේ විදිහට හැඩයක් එන්න ඕන. හොඳේ. දැන් අඳින්න කොටක් ගාලා අපි දැන් මේ ටික ටික ඔය අමාරුම කොටස් ටික ඉවර කරලා තියෙන්නේ. මං කිව්වා ඔයාලට අපිට ගිය සතියයි කලින් සතියයි කතා කරලා අමාරුම කොටස් ටික කතා කරගත්තා කියලා කිව්වනේ. නේද? දැන් අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේවා. පිටු අංක 11. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ප්‍රයෝජන. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ මම කිව්වා අඳින වෙලාවෙම පුතාලට මතක ඇති මේක මේ උදාහරණයක්. මේක අපි ගන්න මේ ආදර්ශයක් එක්සාම්පල් එකක්. අපි නිර්මාණය කරගන්න එකක් මේක. අපි හදාගන්න ආකෘතියක් මේක. හොඳේ. එතකොට මම කිව්වා මේක අපිට ඕන වෙන්නේ මේ එක පාවිච්චි කරලා ආර්ථික විද්‍යාවේ තියෙන ගොඩක් දේවල් පැහැදිලි කරගන්න. ඒක පැහැදිලි කරගන්න පාවිච්චි කරන අපි පාවිච්චි කරන මේ උපකරණයක් විතරයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ. ඒ උපකරණය අපි හදාගත්තේ මොකටද? සැබෑ ලෝකේ ඇත්ත ලෝකේ අපිට හම්බෙන ගොඩක් ආර්ථික විද්‍යාත්මක සංකල්ප තියෙනවා. ඒ ආර්ථික විද්‍යාත්මක සංකල්ප වඩාත් හොඳින් තේරුම් ගන්න අය වඩාත් හොඳින් පැහැදිලි කරගන්න තමයි මෙයා පාවිච්චි කරන්නේ. කවුද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය පාවිච්චි කරන්නේ. එතන මම කිව්වා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අපි ඇන්දේ උපකල්පන ටිකක් දාලා අඩුපාඩු හදාගෙන අපිට අවුලක් ඇති වෙන තැන් නිරවුල් කරගෙන තමයි මේ ආදර්ශය හදාගත්තේ. දැන් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. හරියට ගත්තොත් අපි පොඩි විද්‍යාගාරයක් හැදුවා. ඒ විද්‍යාගාරය හැදුවේ පරීක්ෂණ ටිකක් කරන්න. දැන් අපි පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. අපි හදාගන්නපු විද්‍යාගාරය තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. ඒ විද්‍යාගාරය ඇතුලේ නම් අපි එක එක සංකල්ප බලනවා. මොකද්ද මේකට වෙන්නේ කියලා. හරිනේ? එතකොට අපි දන්නවා ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. ඔබතුමාලා ඔබතුමියලා දන්නවා ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් එක තමයි සාර්ව ආර්ථික විද්‍යාවනේ. ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් සූක්ෂම ආර්ථික විද්‍යාව අනිත් එක සාර්ව ආර්ථික. මොකද්ද මේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ? අපි කතා කරලා තියෙන්නේ. ආර්ථිකයක ඉන්න ආර්ථිකයක තියෙන ආර්ථිකය කොටස් වලින් හැදිලා තියෙන ආර්ථිකයක්. වෙන කොටස් වල එකතුවක් නේ ආර්ථිකයක් කියන්නේ. අපි ආර්ථික පද්ධති පාඩමේ කතා කරන්නේ. කොටස් සිදුවීම් ඒවනේ තියෙන ආර්ථිකයක. එතකොට ඒ ආර්ථිකයේ තියෙන විවිධ කොටස් අරගෙන වෙන වෙන මේවා ගැන පැහැදිලි කරගන්න පුළුවන් නම් අපි ඒකට සූක්ෂම ආර්ථික විද්‍යාව. අපි මේ ආර්ථිකයේ කොටස් වෙන වෙනම ගන්න නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් නිෂ්පාදන ආයතන පහක් අරගෙන ඒ පහේ වෙන වෙනම ඒ පහේ නිෂ්පාදන කටයුතු වෙන විදිහ වෙන වෙනම අරගෙන බලනවා. ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව. ආර්ථිකයේ බැංකු ටික අරගෙන බැංකු වල ක්‍රියාකාරීත්වය වෙන වෙනම බලනවා. ඒක සූක්ෂමයි. හොඳේ. දැන් අපි මහ බැංකුව අරගෙන මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය වෙනම අරන් බලනවා. ඒක සූක්ෂමයි. හරි.
එතකොට එතෙන්දී අපි ආර්ථිකයේ තියෙන මොකක් හරි කොටසක් ගන්න. ඒ කොටස අරගෙන ඒක කොහොමද ඒකේ වැඩ ටික වෙන්නේ කොහොමද ඒකේ හැසිරීම මොකක්ද කියලා හොයලා බලනවා. දැන් කුටුම්බයක් කියන්නේ කවුද? ඔයාලා අපි වගේ පවුල් ඒකකයක්නේ. එතකොට කුටුම්බයක් අරන් ඒ කුටුම්බයක හැසිරීම අපි කොහොමද තීරණ ගන්නේ? අපි පරිභෝජනය කරන්නේ කොහොමද? රස්සා කරන්නේ කොහොමද? සල්ලි හොයාගන්නේ කොහොමද? ඒවා වියදම් කරන්නේ කොහොමද? ඒවා හොයලා බලන්න පුළුවන්. එතකොට ඒක සූක්ෂම. එතකොට සූක්ෂම ආර්ථික විද්‍යාවේදී දැන් ආර්ථිකයේ වෙන වෙනම කොටස් වලට වෙන් කරලා ඒව ගැන පැහැදිලි කිරීම කරගන්න අපි පාවිච්චි කරන මේ සංකල්ප තියෙනවා. කොට කියනවා තියරිස් නේ. එතකොට ඒ සූක්ෂම ආර්ථික විද්‍යාව, ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන පොඩි කොටස් වලට වෙන් කරලා ඒ ගැන පැහැදිලි කිරීම කරගන්න පාවිච්චි කරන සංකල්ප අපි සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප කියලා කරන ඒ ඔක්කොම එකතු වුණාම සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියනවා. අපේ ඉල්ලුම, සැපයුම, නිෂ්පාදන ආයතන වල නිෂ්පාදනය කරන විදිහ, නිෂ්පාදන න්‍යාය වගේ දේවල් අපි ඉස්සරහදී කතා කරමු. එහෙම ආර්ථිකය වෙන වෙනම අරගන්න බෑ පුතේ. මුළු ආර්ථික දැන් ලංකාව නම් මුළු ලංකාවේම ලංකාව කියන ආර්ථිකය පොදුවේ අරගෙන අපි සමහර ආර්ථික විද්‍යාත්මක සංකල්ප ගැන කතා කරමු. දැන් උදාහරණයක් ගත්තොත් රටේ මුදල් සැපයීම. රටේ මුදල් සැපයීම කියලා කියනකොට ඒ අවුරුද්දක් වගේ කාලයක් ඇතුළේ ලංකාවේ මුදල් සැපයීම කොච්චරද? සේවා නියුක්තිය කියන්නේ අවුරුද්දක් ඇතුළත ලංකාවේ කොච්චර පිරිසක් රස්සා කරාද? සේවා වියුක්තිය ලංකාවේ කොච්චර පිරිසක රස්සා නැද්ද ඒ අවුරුද්දේ? විනිමය අනුපාතිකය. උද්ධමනය ලංකාවේ ආර්ථිකයේ මිල මට්ටම භාණ්ඩවල මිල කොහොමද වැඩි වුණේ? ඔන්න ඔය. එතකොට ඔයාලට තේරෙනවා ඒක මුළු ආර්ථිකයම අරගෙන තමයි පැහැදිලි කරන්නේ. ඒක කොටස් කොටස් ගන්නෑ. ලංකාවේ 2020 අවුරුද්දේ මුළු නිමැවුම කොච්චරද? සමස්ත නිෂ්පාදනය කොච්චරක්ද? හරි? අන්න එහෙම. අපේ රටේ සමස්ත ආනයන කොච්චරද? සමස්ත අපනයන කොච්චරක්ද? අන්න එහෙම මුළු ආර්ථිකයම අරගෙන ඒ ගැන පැහැදිලි කිරීම කරගන්නකොට ඒක සාර්වාර්ථික. එතකොට සාර්වාර්ථික විද්‍යාවේ පැහැදිලි කිරීම කරන්නේ සාර්වාර්ථික සංකල්පවලින්. හරි? එතකොට උද්ධමනය, සේවා නියුක්තිය, රටේ සමස්ත නිමැවුම, මුදල් සැපයුම ඒ වගේ දේවල් අපි ගන්නේ සාර්වාර්ථික විද්‍යාව. මොකද අර මුළු ආර්ථිකයම පොදුවේ අරන් පැහැදිලි කිරීම කරන්න පාවිච්චි කරන සංකල්පනේ. ආර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව කියලා බෙදෙනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් අපි පැහැදිලි කරන්නේ ආර්ථික සංකල්ප. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය පාවිච්චි කරලා අපිට මේ දෙක පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද? අපි කතා කරන සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පත් මේකෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. අපි කතා කරන සාර්වාර්ථික සංකල්පත් මේකෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ප්‍රයෝජන කොටස් දෙකකට බෙදන්න පුළුවන් පුතේ. අපිට සාර්වාර්ථික විද්‍යාත්මක සංකල්පත් පැහැදිලි කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සංකල්පත් පැහැදිලි කරන්න පුළුවන් මේක පාවිච්චි කරලා. හරි? එතකොට මොනවද සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප? සම්පත්වල හිඟකම, සම්පත්වල විකල්ප භාවිත හැකියාව, තේරීම, ආවස්තික පිරිවැය, නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය, සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය වගේ දේවල් අපි ගන්න සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප. ඔය ටික තමයි දැන් කතා කරන්න. හොඳේ. සාර්වාර්ථික විද්‍යා සංකල්ප මොනවද? සම්පත් වූ ප්‍රයෝජනය, පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික අවපාත, ආර්ථික පසුබැසීම, ආර්ථික වර්ධනය, වර්තමාන තේරීම හා අනාගත නිෂ්පාදන හැකියාව මෙන්න මේවා සාර්වාර්ථික විද්‍යා සංකල්ප. PPC එක පාවිච්චි කරලා ගන්නවා. හරි නේද? එතකොට
දැන් එතන සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප මොනවද කතා කරන්න තියෙන්නේ? මෙන්න මේක එකක්. සම්පත්වල හිඟකමනේ. ඊළඟට මොකද්ද කතා කරන්න තියෙන්නේ? සම්පත්වල විකල්ප භාවිත හැකියාව. සම්පත්වල විකල්ප භාවිත. ඊළඟට මොකද්ද? තේරීම. ඊළඟට ආවස්තික පිරිවැය. අපි ඔන්නව තමයි කතා කරන්නේ. මෙතනින් ඉස්සරහට නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. මේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප වලින් මෙයා කතා කරලා ඉවර කළා. මේක තමයි අපි දාගෙන පැහැදිලි කරගත්තේ. ඒ කියන්නේ අපි තේරීමක් කරනකොට නිෂ්පාදන ආයතනයක් තේරීමක් කරනකොට ඒ තේරීම් කරන අනිත් එකක් කැප කරන්න වෙනවා. ඒ කැප කරන්න වෙන එකෙන් ඇති වෙන ප්‍රතිඵලය වැඩෙන එකක්ද ස්ථාවර එකක්ද සම්පත්වල ස්වරූපය මොකක්ද සමජාතීයයිද එහෙම නැත්නම් ගැළපෙන්නේ එකිනෙකට වෙනස්ද සමජාතීය නොවන සම්පත් ඒ වගේ ගොඩාක් දේවල් මේක අල්ලගෙන කතා කළානේ. සම්පත්වල ස්වභාවය ගැන කතා කළා, ශිල්පීය ක්‍රමවල ස්වභාවය ගැන කතා කළා, නිෂ්පාදනය වැඩි කරනකොට තව එකක් කැප කරන්න වෙන විදිහ කතා කරා, ස්ථාවරද වැඩෙනද කියන එක කතා කළා. එතකොට ගොඩක් දේවල් කතා කළා. එතකොට පුතේ අපි මේකේ ආවස්තික පිරිවැය කියන එක කතා කරලා ඉවරයි. දැන් අපි ගන්න හදන්නේ පිටු අංක 12ට යන්න හිඟකම කියන සංකල්පය පැහැදිලි කරන්න. මෙන්න මෙයා තමයි පැහැදිලි කරන්නද මෙතන ඉස්සරහට යනවා. දැන් ඔබතුමාලා මතක් කරගන්න සම්පත්වල හිඟකම අම්බේ ඉතින් නිර්වචන ලිව්වා නේද? මතකනේ? ඔබට මතක නැහැ මට අමතක නැහැනේ. පන්ති කරන කාලේ. සම්පත්වල හිඟකම. සම්පත්වල හිඟකම කියලා කියන්නේ අපි දන්නවා යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ කියන්නේ අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීම තමයි සම්පත් හිඟකම කියන්නේ. යම් දෙන ලද අවස්ථාවක අපේ මිනිස් වමනා අසීමිත අපිට කරගන්න තියෙන වැඩ ගොඩයි. තියෙන සම්පත් ටිකයි. එතකොට ඔන්න ඔතෙන්දි තමයි අපි හිඟකමට මුහුණ දෙන්නේ. යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් මදි. ප්‍රමාණවත් නැහැ. කිසිම රටකට මේකෙන් ගැලවිලා යන්න බෑ. කිසිම රටකට මේකෙන් මිදෙන්න බෑ. තේරුණාද? ඔන්න ඔය සංකල්පයයි පැහැදිලි කරන්න හදන්න. මේ බලන්නකෝ. ඔන්න එක අක්ෂයක් ගැහුවා. ඔයාලා කැමති භාණ්ඩ වර්ග දෙකක් ලියන්න මට කමක් නැහැ හොඳේ. මං ඉතින් ආසම මේකනේ. මට ඕන කන්නයි අඳින්නයි විතරයි වෙන කිසි අවශ්‍යතාවයක් නැහැ. ආහාර ඇඳුම්. තේර අපි ගන්නද මේ කොල්ලෝ කැමතිනේ අවි ආයුධ සහ ඒ කියන්නේ තුවක්කු සහ බටර්. මේලෝ ගැලපීමක් නැහැ තුවක්කු සහ බටර් කීවහම. ඉතින් ගැලපෙන්නේ නැහැ. ඉතින් ගැලපුණ නැතුණාට කරන්න දෙයක් නැහැ. අපි උපකල්පනයක් දාගත්ත මොකද්ද? භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක්. ඒ භාණ්ඩ වර්ග දෙක මොකක් වෙන්න ඕනද කියලා කවුරුවත් කොහෙවත් කියලා නැහැනේ. ඇඩම් ස්මිත් කියලාත් නැහැ. ඉතින් ඔයාලගේ ආර්ථිකයේ කවුරු හරි කෙනෙක් හදන්නේ තුවක්කු සහ බටර්. ගැලපෙන්නේ නැහැනේ. ගැලපෙන නොගැලපෙන එක ප්‍රශ්නයක් නැහැ. එයා හදන භාණ්ඩ වර්ග දෙකේ එක. පරිගණක හා සපත්තු කියලා අපිට ගන්න පුළුවන්ද? ඉතින් කමක් නැහැ. එතන භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. දැන් සපත්තුයි hina වෙනවයි කියලා ගන්න බෑ හොඳේ. සපත්තුයි අඬනවයි කියලා ගන්න බෑ හොඳේ. සපත්තු සහ රවණවා කියලා ගන්න බෑ. මොකද මෙයා භාණ්ඩයක් වුණාට මෙයා භාණ්ඩයක් නෙමෙයිනේ රවණවා රවණවා කියන්නේ. අන්නේ හැර ඕන එකක් ගන්න පුළුවන්. හරි අපි ගන්නද මේ ඇඟලුම් සහ පරිප්පු කියලා ඒත් කමක් නැහැ. හැබැයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ භාණ්ඩ වර්ග නම් කරනකොට ප්‍රායෝගිකව භාණ්ඩ වර්ගයක් කියලා කියන්නේ නැතිව ඒ කියන්නේ කැරට් සහ රතු මේ කැරට් සහ කැකුළු සහල් එහෙම කියන්නේ නැතිව පොදුවේ කියන්න බලන්න. එළවලු සහල් ආහාර ප්‍රාග් යන්ත්‍ර සූත්‍ර අන්න එහෙම පොදුවේ කියන්න උත්සාහ කරන්න හොඳේ. එතකොට වඩාත් හොඳයි. හරි.
ආහාර සහ ඇඳුම් තමයි හදන්නේ. ඇඳුම් වර්ග ගොඩක් තියෙනවා. දැන් මෙන්න PPC එක දැන් අපි නිකන් අර මේක අඳින්නේ අපේ හුරුවට අඳින්නේ PPC එක. දැන් මම මෙහෙම එකක් අඳින්න දැන් ඔයා ඕක ඇඳට මං අඳින්න ඉස්සර ස්ථාවරාවස්තික පිර සරල රේඛාව අඳින්නද මේ කමක් නැද්ද? කමක් නැති ඔයාගේ කැමැත්තනේ. එතකොට ඔයා පැහැදිලි කරන සංකල්ප වෙනසක් වෙනවද සර්? නෑ එහෙම එකක් නෑ. එහෙම වෙනස් වෙන්නේ නෑ. හරි. ඔයාලා කැමති එකක් අඳින්න. ඉතින් ඔයා ඇයි එක සැරේට මෙහෙම එකක් ඇන්දේ? ඔයාට පුළුවන් නේ සරල රේඛාවක් අඳින්න. ඇයි සර් ඔයා ඔහොම එකක් ඇන්දේ? ඒකට හේතුවක් තියෙනවා. මට හේතුවක් තියෙනවා. මම මෙහෙම ඇන්දේ ඒකට හේතුව තමයි මේ මට අඳින ලේසි නිසා නෙමෙයි හොඳේ. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ආවස්තික පිරිවැයේ හැසිරීම වැඩෙන ආවස්තික පිරිවැය. අපි කතා කළානේ ලෝකේ තියෙන ප්‍රායෝගික தත්ත්වය තමයි වැඩෙන ආවස්තික පිරිවැය. තමන් මේක පාවිච්චි කළා පැහැදිලි කිරීමට. කවුරු හරි ළමයෙක් ස්ථාවර ආවස්තික පිරිවැයක් ඇඳලා මේක පැහැදිලි කළා කියලා කිසිම වැරද්දකුත් නෑ, ලකුණු කැපෙන්නෙත් නෑ. දැන් මේ තියෙන්නේ මොකක්ද? ආර්ථිකයකට තමන්ගේ සීමිත සම්පත් ටික පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ටිකනේ මේ තියෙන්නේ. ඒ උපරිම භාණ්ඩ ටික යා කළා මේක ඇඳලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට යන්න බෑනේ මෙයාට. යන්න බෑ. ඇයි? එයාට යන්න සම්පත් මදි. දැන් ඕනනම් උපරිම වශයෙන් මෙන්න මෙයාගේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ඕන තැනක භාණ්ඩ නිපදවන්න පුළුවන්. මේ ඕන තැනක් හදන්න පුළුවන්. හැබැයි මෙහෙට යන්න බෑ. ඇයි? සම්පත් මදි. දැන් මේ පුජ්‍යලයන්ට මේ ඉන්න අයට මේ මෙතනින් පේන භාණ්ඩ නිමවුම් සංයෝගය ඕනි කියමුකෝ. ආහාර මේ වගේ ප්‍රමාණයකුයි ඇඳුම් මේ වගේ ප්‍රමාණයකුයි ඕනි කියලා හිතන්නකෝ. ආහාර මේ වගේ ප්‍රමාණයකුයි ඇඳුම් මේ වගේ ප්‍රමාණයක ඕනි කියන්නකෝ. ආහාර A ප්‍රමාණයකුයි ඇඳුම් B ප්‍රමාණයකුයි ඕනි කියලා හිතන්නකෝ. බෑ, හදන්න බෑ. ආහාර වලින් මෙච්චරයි ඇඳුම් වලින් මෙච්චරයි හදන්න බැරි ඇයි? එච්චර ප්‍රමාණයක් හදන්න මේ ආර්ථිකයට සම්පත් නැහැ. ඇයි ඔයා එහෙම කියන්නේ? තියෙන සම්පත් ටිකෙන් හදන්න පුළුවන් උපරිම තැන් ටික තමයි මෙතන තියෙන්නේ. මෙතනින් එහාට යන සම්පත් මදි. දැන් මේ තියෙන්නේ මොකද? අපේ උවමනා ටික. අපිට ඕන ටික. අපිට උවමනා ටික තමයි මේ තියෙන්නේ. අසීමිත උවමනා ටික. නමුත් අපිට හදන්න පුළුවන් ටික සීමිතයි. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් මේක නවත්තලා තියෙනවා. නාසීමිත මිනිස් වුවමනාවලට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ කියන එක මේකෙන් පැහැදිලි. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දකුණු පැත්තේ තියෙන ඕනම ලක්ෂයකින් පෙන්වන්නේ හිඟකම. හේතුව ඒ වගේ ලක්ෂයකින් පෙන්වන නිමැවුම් මට්ටම අපිට ඕන වුණාට එතෙන්ට යන්න හදන්න බෑ. තියෙන සම්පත් ටිකෙන් හදන්න පුළුවන් මේ උපරිම ප්‍රමාණය තියෙන. සම්පත් ප්‍රමාණවත් නැහැ. එතකොට සර් අපි මේ ඔයා ඔතන ඇන්දේ මේ අපි මේ හරියෙන් අඳින්න අපි ආසයි සරුංගලේ වගේ ඈතින් අඳින්න. අපි පොඩි කාලේ සරුංගල් යවුවනේ අපි ආසයි මේක මේ මෙහෙන් අඳින්න අපි ආසයි අපි හරි ආසයි අපි මෙහෙන් අඳින්න මේක. කමක් නැද්ද? අනේ කමක් නැහැ. කමක් නැහැ. කොලේ ඊට දෙනුනේ ඔයාලා ඇන්දා මොකද? එතකොට වැරදි නැද්ද? නැහැනේ. ඉතින් මේක තමයි මේ ආර්ථිකය අසීමිත වුණා. මුන්ට මෙච්චර ඕන මෙච්චර ආහාර හැදුම් ඕන මේ ඉන්නේ උන්ට. මේක ඕන වුණාට හදන්න බෑ. මේ තියෙන ඩිංග මේ තියෙන ටිකෙන් මේ පොඩ්ඩ විතරයි හදන්න පුළුවන්. ඉතින් සර් කට්ටියක් ඇඳුම් නැතුව ඉන්නවනේ. ඒක තමයි කියන්නේ තියෙන ඇඳුම් මාරු කර කර හදිනවා. මේ හරිය ඒ කියන්නේ අසීමිත වුමනා. තියෙන්න පුළුවන් එහෙම. නමුත් ඉතින් මේ හදන්න පුළුවන් මෙච්චරයිනේ. හරි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ප්‍රායෝගිකව ඉතින් අපි ඔය කොලේ නාස්ති කරගෙන දඟලගෙන අනිත් එකට අන්වීක්ෂයක් ගහලා ටෝච් එකක් ගහලා බලන තැනින් ලක්ෂ ලකුණු කරන එක හරි නෑනේ. ඒක තේරුමක් නැති වැඩක් නේ. ඒ නිසා මෙන්න මේ ළඟකින්ම ලකුණු කරන්න හොඳේ. හැබැයි ඔයාලා ලකුණු කරපුක වැරදි නෑ. ඔයා අපි එහෙමනම් මේ මෙතනින්ම ලකුණු කරන්න කමක් නැද්ද? ඒත් කමක් නෑ. ඇයි ඒ? එතකොට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් දකුණේ. වයි කියලා. එතකොට සර් දැන් මේ සම්පත් හිඟකම ලොකු එකක් නේ. මෙයා පොඩ්ඩක් ලොකු එකක් නේ. නේ.
මෙයාගේ සම්පත්තිය පොඩිනේ. එතකොට මේ දැන් අපි හිතමු පුජ්‍යලෝ පද්දන එක රටක් ගනිමුකෝ. රටක සම්පත්තියෙන්කම ගත්තොත් මේ රට ලොකු එකක්. පොඩ්ඩක් ලොකුයි. මෙයා පොඩි සම්පත්තියෙන්කමක් තියෙන. එහෙමනේ. එහෙම එකක් නෑ හොඳේ. සම්පත් හිඟකම ලොකුද පොඩුද කියලා එකක් නෑ. සම්පත් හිඟකම කියලා කියන්නේ පොදු කතාවක්. ඒක ලොකුද පොඩිද විශාල වශයෙන් මුහුණ දෙනවද යන්තම් මුහුණ දෙන එහෙම එකක් නෑ. අසීමිත මිනිස් වුවමනාවන්ට සාපේක්ෂව සමාජයේ සම්පත් ප්‍රමාණය මදි නම් එතන සම්පත් හිඟකම. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ දකුණු පැත්තෙන් පිහිටි ඕනම ලක්ෂයකින් පෙන්වන්නේ සම්පත් හිඟකම. දැන් මේක ඇඳ ගන්නකො යාළගේ ටියුට් එකේ පිටු අංක 12 ඊට කලින් මෙන්න මේක බලා ගන්න. හිඟකම යන සංකල්පය නිරූපණය කිරීම. යම් දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් වුවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත්ව නොතිබීම නිසා හිඟකම පිළිබඳ ප්‍රශ්නය පැන නගී. වුවමනාවන් හා සාපේක්ෂව බලන විට එම වුවමනාවන් සපුරා ගැනීමට ඇති භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් නොවීම. දෙන ලද අවස්ථාවක පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනයට යොමු වූ ආර්ථිකය කන්න වචන දෙකක්. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. ඒ කියන්නේ මොකක්ද? මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මතම ඉන්න තැනක් වුණත් යන්න පුළුවන් උපරිම තැන එතනනේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මතටම ආපු නිෂ්පාදනය ආපු ආර්ථිකයක වුණත් කියන එක හොඳේ. අසීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවිය නොහැක. එබැවින් ආර්ථිකයකට එම අවස්ථාවේදී නිපදවිය හැකි නිමැවුම නිෂ්පාදන හැකියා මායිමට සීමා වේ. හරි එතකොට ඇඳ ගන්නකො මං හිස්තැනට එන්න ඕනේ කියන්නම්කො ඇඳගත්තට පස්සේ. මේක ඇඳ ගන්න. දරුවෙක් අහලා තිබුණා සම්පත් හිඟකම කියන්නේ මොකක්ද කියලා. හරි. සම්පත් හිඟකම. අපි දන්නා පුතේ මෙහෙම හිතන්නකො අපේ උවමනා ටික ගොඩයි. මිනිස් උවමනානේ. මිනිස් උවමනා ගොඩයිනේ. හැබැයි ඒ උවමනා නිකන් ඉටු කරගන්න බෑනේ. ඒ උවමනා ඉටු කරගන්න අපිට මොනවද ඕන? භාණ්ඩ හා සේවා ඕන. භාණ්ඩ හා සේවා හදන්න තියෙන්නේ සම්පත් පාවිච්චි කළනේ භාණ්ඩ හා සේවා හදන්නේ. භාණ්ඩ හා සේවා හදන්න පාවිච්චි කරන්න දෙන සම්පත් ටික තියෙන්නේ ටිකයි. එතකොට මිනිස් වුවමනා ගොඩයි. මිනිස් වුවමනා ගොඩයි කියලා කියන්නේ නෑනේ පුතේ කැතයිනේ. මිනිස් වුවමනා ගොඩයි කියලා කියන්නේ අසීමිතයි කියන එක. ඉවර කරන්න බෑ මුන්ගේ බඩජාරිකම. තේරුණාද? මිනිස් වුවමනා අසීමිතයි. මිනිස්සුන්ට ඕන දේවල් ඉටු කරලා තනසන්න පුළුවන්ද නිකමට හිතන්නකෝ. කවදාවත් එහෙම කරන්න බෑනේ. එකක් ඉවරනට එකක් එනවා. අසීමිතයි. හැබැයි ඒගොල්ලොන්ට භාණ්ඩ හදන්න දෙන සම්පත් ටික ටිකයි තියෙන්නේ පොඩ්ඩයි තියෙන්නේ. දැන් ලංකාව ගන්නකො ලංකාවේ ඉන්න මිනිස්සු හැමෝටම ඕන දේවල් හදන්න අපේ රටේ සම්පත් තියෙනවද? නැහැනේ. එහෙම හදන්නේ කොහෙද? මෙන්න මේකට අපි කියන මේ තත්වයට කියන මොකද්ද? සම්පත් හිඟකම. එන ආර්ථිකයක ජීවත් වෙන මිනිස්සු හැමෝගෙම උවමනා ඉටු කරන්න ආර්ථිකයට බෑ. ඒ ආර්ථිකයට හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයක් උපරිම වශයෙන් තියෙනවා. ඒ තියෙන සම්පත් ටික පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ටිකක් තියෙනවා. එතනින් එහාට අපිට ඕන වුණාට හදන්න බෑ. හදන්න බැරි සම්පත් ප්‍රමාණවත් නැති නිසා සම්පත් මදි. සම්පත් මදි නිසා. ඒ මදි නිසා කියලා කියන්නේ හිඟකම. එහෙනම් හිඟකම ඇති වෙන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි මිනිස් වුවමනා සීමිත වීම. අනිත් එක සම්පත් ප්‍රමාණවත් නෙමෙයි සම්පත් සම්භාරය සීමිත වීම. හරිනේ මං හිතන්නේ පුතේ ඔක තේරෙන්නේ නැති පළවෙනි පාඩමේදී අපි කතා කරපු දේවල්. එතකොට ඔය වක්‍රයත් එක්ක ඇඳපු එකේ තියෙනවා හිස්තැනක්. හරිද?
එතකොට ලියන්න නිෂ්පාදන හැකියා නිහැමා වක්‍රයට නිහැමා වක්‍රයට දකුණින් පිහිටි නිහැමා වක්‍රයට දකුණින් පිහිටි නිහැමා වක්‍රයට දකුණින් පිහිටි ඕනෑම ලක්ෂයක් මගින් සම්පත් හිඟකම පෙන්නුම් කරයි. සම්පත් හිඟකම පෙන්නුම් කරයි. සම්පත් හිඟකම් පෙන්නුම් කරයි. එතකොට යටින් තියෙනවා නිෂ්පාදන හැකියා වක්‍රයෙන් පිටත හෙවත් දකුණෙන් ඇති ලක්ෂයකින් පෙන්නුම් කරන භාණ්ඩ සංයෝගයේ පවත්නා සම්පත් සම්භාරය හා තාක්ෂණ යටතේ ආර්ථිකයකට අත්පත් කරගත නොහැක. ඊළඟට අපි යනවා සම්පත්වල විකල්ප භාවිත හැකියාව. දෙවෙනි එක අපි දන්නවා නිෂ්පාදන සම්පත් එක වැඩකට විතරක් නෙමෙයි පාවිච්චි කරන්න පුළුවන්. නිෂ්පාදන සම්පත් වැඩ ගණනාවකට පාවිච්චි කරන්න පුළුවන්. මේ කාර්යයන් ගොඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි දන්නවනේ. එතකොට නිෂ්පාදන සම්පත් වැඩ ගොඩකට භාවිතා කරන්න පුළුවන්. පුතේ මේ වැඩ ගොඩකට ඒ කියන්නේ වැඩ කිහිපයකට භාවිතා කරන්න. එකම නිෂ්පාදන සම්පත කාර්යයන් කිහිපයකට භාවිතා කරන්න පුළුවන් නේද? වැඩ ගොඩකට භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ නිෂ්පාදන සම්පත කාර්යයන් ගොඩකට භාවිතා කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. මේ කාර්යයන් ගොඩකට පාවිච්චි කරන්න පුළුවන් එකට කියන වචනේ තමයි ටිකක් සැර වචනයක් කියනවා මේකට. මොකක්ද? විකල්ප භාවිත. විකල්ප භාවිත. ලොකු වචන දැම්මට මේකේ තියෙන්නේ ප්‍රයෝජන කිහිපයකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. දැන් මේ 6:30 ඉඳලා අද නම් පොඩ්ඩක් අර කරන්ට් එක නිසා පරක් වුණා. 6:45 ඉඳලා මේ යන පැය දෙක ඒ කියන්නේ 8:00ට ඉවර කරනවා. පරක් වල පටන් ගන්නතර වෙලාවට ඉවර කරනවා. මේ පැය ටිකේ මොකක්ද ඔයාලට කරන්න පුළුවන්? නිදා ගන්න පුළුවන්. කතාවක් බලන්න පුළුවන්. පොතක් බලන්න පුළුවන්. සෙල්ලම් කරන්න පුළුවන්. FB යන්න පුළුවන්. ගේම් එකක් ගහන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා නේ. නිදා ගන්න ගමන් කතාවක් බලන්න බෑ නේ. දැන් මේ දෙකම කරන ගමන් පන්තියට එන්න බෑ. මෙහෙමයි ඉතින් පන්තියෙත් ඉන්න ගමන් ඔන්ලයින් පොතකුත් අතේ තියන් නිදා ගන්න පුළුවන්. හොඳේ මම මේ කියන්නේ එක වැඩයි එක වෙලාවකට කරන්න පුළුවන්. අන විකල්පات ගොඩක් වැඩවලට මේ කාලේ දාන්න පුළුවන්. දැන් මං ගන්නකෝ මං නිකමට ගනිමුකෝ මේ අබ්දුල්ට තියෙනවා නුවර ඉඩම
අබ්දුල්ට නුවර ඉඩමක් තියෙනවා. අබ්දුල්ට මේක එළවලු වවන්නත් පුළුවන්. මේකේ වීවාගේ දෙයක් වවන්නත් පුළුවන්. මේ බිම බදු දෙන්නත් පුළුවන්. ගොඩනැගිල්ලක් හදන්නත් පුළුවන්. ගෙයක් හදන්නත් පුළුවන්. ඔය ඉඩමේ. අරම එතකොට මේ තියෙන්නේ විවිධ ප්‍රයෝජන. ඒකේ ගන්න පුළුවන් විවිධ ප්‍රයෝජන. ඕකට කියනවා විකල්ප භාවිත. නිෂ්පාදන සම්පත් විවිධ ප්‍රයෝජන වලට ගන්න පුළුවන් නම් ඒකට කියන්නේ විකල්ප භාවිත. දැන් ඔන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ තියෙන සම්පත් ටික පාවිච්චි කරලා ඒ වලින් පෙන්වන භාණ්ඩ සංයෝගය හදන්නත් පුළුවන්. B වලින් පෙන්වන එක හදන්නත් පුළුවන්. C වලින් පෙන්වන එක හදන්නත් පුළුවන්. D වලින් පෙන්වන එක හදන්නත් පුළුවන්. ආර්ථිකයේ දෙන සම්පත් පාවිච්චි කරලා ආහාර ඇඳුම් වලින් මෙතන හදන්නත් පුළුවන්. ආහාර ඇඳුම් වලින් මෙන්න මේ ප්‍රමාණය හදන්නත් පුළුවන්. ආහාර වලින් මේ ප්‍රමාණය ඇඳුම් වලින් මේ ප්‍රමාණය දෙක එකතු කරලා C වල හදන්නත් පුළුවන්. දැන් පුතාට පේනවා A B C D කියන මේ සංයෝග නිපදවන්න පුළුවන්. ආර්ථිකයක තියෙන සම්පත් ටික ආහාර ඇඳුම් හදන්න දැම්මොත් ඔක්කොම ටික පාවිච්චි කරලා ආහාර විතරක් හදන්නත් පුළුවන්. ඔක්කොම ටික පාවිච්චි කරලා ඇඳුම් විතරක් හදන්නත් පුළුවන්. ආහාර හා ඇඳුම් වලින් A වලින් පෙන්නන ආහාර හා ඇඳුම් ටික හදන්නත් පුළුවන්. B වලින් පෙන්නන ආහාර ඇඳුම් ටික හදන්නත් පුළුවන්. C වලින් පෙන්නන ටික පුළුවන්. D වලින් පෙන්නන ආහාර හා ඇඳුම් වර්ග ටික හදන්නත් පුළුවන්. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය උඩ තියෙන ලක්ෂ වලින් පෙන්වන්නේ මොකක්ද? ඒ නිෂ්පාදන සම්පත පාවිච්චි කරලා හදන්න පුළුවන් භාණ්ඩ සංයෝග වර්ග. භාණ්ඩ සංයෝගයක් කියන්නේ එකතුවක්. එතන මෙතන භාණ්ඩ වර්ග දෙකයිනේ තියෙන්නේ මේ භාණ්ඩ වර්ග දෙකේ එකතුව. භාණ්ඩ වර්ග සංයෝග කියන්නේ මේ භාණ්ඩ වර්ග දෙකේ එකතුව හදන්න පුළුවන් ප්‍රමාණය. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ලක්ෂ වලින් පෙන්වුම් කරන්නේ විකල්ප භාවිත වලට යොදා ගන්න පුළුවන් කියන කතාව. හරි නේද? එතකොට පුතේ ඔයාලා දැන් මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇඳ ගන්න උතන ප්‍රස්ථාර කොටුවේ. ඊට කලින් මෙහෙම තියෙනවා. සම්පත් විවිධ නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිතා කළ හැකිවීම සම්පත්වල විකල්ප භාවිත හැකියාව යන්නෙන් අදහස් වේ. එක් නිෂ්පාදන කාර්යයක් සඳහා භාවිතා කරන භූමිය ශ්‍රමය ප්‍රාර්ථනය ව්‍යවසාය යන සම්පත් වෙනත් නිෂ්පාදන කාර්යයක් සඳහාද භාවිතා කළ හැකිය. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දිගේ ඉහළට හෝ පහළට ගමන් කළ හැකි වන්නේ සම්පත්වල විකල්ප භාවිත පවතින නිසායි. පහළට එනවා නම් මොකද කරන්න පුළුවන්? ආහාර ඇතෑරගෙන ඇඳුම් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විකල්පය හදන්න පුළුවන්. ඒ විකල්පයට මාරු වෙන්න පුළුවන්. උඩට යනකොට ඇඳුම් අඩු කරගෙන ආහාර වැඩි කරන්න පුළුවන්. ඒ විකල්ප වලට මාරු වෙන්න පුළුවන්. ඉහළ පහළ යන්න පුළුවන් වෙලා තියෙන විකල්ප භාවිත තියෙන නිසා. මේක ඇඳ ගන්නකො PPC එක ඔය ප්‍රස්ථාර කොටුව ඇඳ ගන්න. දැන් ඇඳලා ඉවරයි කියලා කියන පුතේ. එතකොට ඔයාලගේ ප්‍රශ්නයකට ඉස්සරහින් මෙම හිස්තනක් තියෙනවා. අන්නේ හිස්තනේ මම මේක නෝට් එක ලියා ගන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ABCD නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ABCD A කමාවක් B කමාවක් ABCD වැනි ලක්ෂ මගින්
පෙන්눔 කරන්නේ වැනි ලක්ෂ මගින් පෙන්눔 කරන්නේ සම්පත්වල විකල්ප භාවිත පවතින බවයි. විකල්ප භාවිත පවතින බවයි. විකල්ප භාවිත පවතින බවයි. විකල්ප භාවිත පවතින බවයි. හරි. පිටු අංක 13ට යන්නකො. ඊළඟ සංකල්පයට අපි යමු. මොකක්ද ඊළඟ සංකල්පයේ තේරීම? දැන් ඔබට පේනවා A ලක්ෂයෙන් ආහාර හා ඇඳුම් හදන්නත් පුළුවන්. B ලක්ෂයෙන් පෙන්වන ආහාර හා ඇඳුම් ප්‍රමාණය හදන්නත් පුළුවන්. C ලක්ෂයෙන් පෙන්වන ආහාර ඇඳුම් ප්‍රමාණය හදන්නත් පුළුවන්. D ලක්ෂයෙන් පෙන්වන ආහාර හා ඇඳුම් ප්‍රමාණය හදන්නත් පුළුවන්. හැබැයි ඔබට A B C D හතරම එක සැරේට හදන්න බෑ. පුළුවන් දෙයක්ම හදන්න. කවදාවත් එහෙම කරන්න බෑ. ඔබට එක්කෝ A හදන්න පුළුවන්. එක්කෝ B වලින් පෙන්වන භාණ්ඩ වර්ග දෙක හදන්න පුළුවන්. එක්කෝ C වලින් පෙන්වන භාණ්ඩ වර්ග දෙකේ ප්‍රමාණ හදන්න පුළුවන්. එක්කෝ D වලින් පෙන්වන භාණ්ඩ වර්ග දෙකේ ප්‍රමාණ හදන්න පුළුවන්. එහෙම නැතිව ඔබට A B C D හතරම හරි A B දෙකම හරි AC දෙකම හරි AD දෙකම හරි ABC තුනම හරි එක සැරේට හදන්න බෑ. ඔබ දන්නවා ඒක කලින් ආවස්තික පිරිවැයදි කතා කළා. එකක් ඇතෑරලා තමයි අනිත් එකට මාරු වෙන්නේ. එතකොට තමයි කැපකිරීමක් ඇති වෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා විකල්ප අවස්ථා ගණනාවක් තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම මොන විකල්පයේද අපි භාවිතා කරන්නේ කියන තීරණය අපිට ගන්න වෙනවා. හැම වෙලාවෙම එහෙමයි. අපිට විකල්ප අවස්ථා ගණනාවක් තියෙන වෙලාවට අපි මොකක්ද කරන්නේ කියන එක අපිම තීරණය කරන්න ඕන. ඔක්කොම එක සැරේට කරන්න බැරි නම් අපි මොකක්ද කරන්න කියලා තීරණය කරන්න. නිෂ්පාදනයේදීත් එහෙමයි. අපිට භාණ්ඩ වර්ග භාණ්ඩ සංයෝග ගණනාවක් හදන්න පුළුවන්. හැබැයි එක සැරේට ඒ ඔක්කොම හදන්න බැරි නම් අපිට මොකද කරන්න වෙන්නේ? ඒ භාණ්ඩ සංයෝග වලින් වැඩියෙන්ම හොඳ මොකක්ද කියලා අපිට තීරණය කරන්න වෙනවා. අන්න ඒ ගන්න තීරණයට කියන වචනය තමයි තේරීම. දැන් මම හිතනවා මේ වෙලාවේ මම මේ B වලින් පෙන්නන ඉමවුම් සංයෝගය තෝරගත්තා කියලා. තේරීම. මම තීරණය කළා B වලින් පෙන්නන නිමවුම් භාණ්ඩ සංයෝගය හදන්න. B වලින් පෙන්නන ආහාර X ප්‍රමාණයකුයි ඇඳුම් Y ප්‍රමාණයකුයි හදන්න මම තීරණය කළා. හරිද? දැන් එතකොට මගේ මේ අවස්ථාවේ තේරීම B ලක්ෂය. එතකොට මම තීරණය කළා මේ තියෙන ඒවායින් ආහාර X ප්‍රමාණයකුයි ඇඳුම් Y ප්‍රමාණයකුයි හදන්න ඕනේ කියලා. B වලදී. එතකොට සර් මේ කාට හරි කියන D තෝරගන්න බැරිද? D තෝරගන්න පුළුවන් හැබැයි B නෑ එතකොට හොඳේ. වැරදිද නෑ එතකොට. එයා D වලින් පෙන්නන ආහාර ඇඳුම් ටික තමයි හදන්නේ. ඔයා කියන එකම අපි කරන්න ඕනේ නෑනේ සර්. මොකටද ඔයා කියන එකම කරන්නේ? අපි තෝරගන්නවා A. ඉතින් මගේ මොකද? වැරදි නැද්ද? නෑ වැරදි නෑ. ඇයි ඒ? ඉතින් පුතේ ඔයාලා තෝරගත්තේ A. එතකොට A වලින් පෙන්නන ආහාරය ඇඳුනුයි හදනවා. ඒක තමයි ඔයාලා තෝරගත්ත විකල්පය. මේ මන් තෝරගත්ත එකම තෝරගන්න කියලා නියමයක් නෑ. ආර්ථික විද්‍යාව කටපාඩම් කරන්න යන්න එපා.
තේරීම කියන්නේ විකල්ප අවස්ථා වලින් එකක් තෝරගන්න එක. ඒක A වෙන්නත් පුළුවන්, B වෙන්නත් පුළුවන්, C වෙන්නත් පුළුවන්, D වෙන්නත් පුළුවන්, මේ හැරේ E තිබුණා නම් E වෙන්නත් පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා තෝරගන්නවා කියන එක සංකල්පයත් එක්ක චුට්ටක්වත් ගැටෙන්නේ නැහැ. ඒ නිසා මම තේරීමට ගත්තේ B. මට හිතෙනවා B හැදුවත් හරි කියලා. හැබැයි කවුරු හරි කෙනෙක් C කියලා ගත්තොත් ඒ කිසි වැරද්දකුත් නැහැ. හරි නේද? ඒ නිදහස ඔබට තියෙනවා. දැන් PPC එක අඳින්න කලින් චුට්ටක් බලන්න තේරීම කියන එක පිටු අංක 13 හිඟකම නිසා පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනයට යොමු ආර්ථිකයකට පවා අසීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ නොහැක. එබැවින් සීමිත සම්පත් භාවිතා කර නිපදවන්නේ කුමක්ද නොනිපදවන්නේ කුමක්ද යන්න වචනත් උච්චාරණය. නොනිපදවන්නේ කුමක්ද යන්න තීරණය කළ යුතුය. මෙය මූලික වශයෙන් තේරීම පිළිබඳ ප්‍රශ්නයකි. එතකොට මේක ඇඳගන්නකො. පිටු අංක 13 ප්‍රස්ථාර කොලේ ඒක ඇඳ ගන්න. දැන් එතන තියෙනවා ඉස්සරහා ස්තනක් තියෙනවා. ඒ ස්තනේ ලියන්න තේරීම යන සංකල්පය නිරූපණය කිරීම කියන යටතේ ස්තනේ ලියන්න A B C D යන A කමා දාලා යන A B C D යන A B C D යන විකල්ප නිමැවුම් සංයෝග A B C D යන විකල්ප නිමැවුම් සංයෝග A B C D යන විකල්ප නිමැවුම් සංයෝග අතරින් B ලක්ෂය මගින් B බණ්ඩක්ක B ලක්ෂය මගින් පෙන්නුම් කරන B ලක්ෂය මගින් පෙන්නුම් කරන නිමැවුම් සංයෝගය නිපදවීමට තීරණය කළ විට එය එම අවස්ථාවේ තේරීමයි. හරි. දැන් චුට්ටක් අමාරු කෑල්ලකට එන්න හදන්නේ. වෙන එකක් හඳින්නේ. චුට්ටක් අමාරු එකකට එන්න හදන්නේ. හොඳේ. මෙන්න මාතෘකාව. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයක කටයුතු කිරීම
ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ඇතුලෙන් තියෙන ලක්ෂයක භාණ්ඩ නිෂ්පාදනය කරනවය කියලා කියන එක. හරිද? මම ගන්නවා මේ ආර්ථිකය හදන භාණ්ඩ වර්ග දෙක පරිභෝජන භාණ්ඩයි ආයෝජන භාණ්ඩයි. මොනවද ආයෝජන භාණ්ඩ කියන්න පුතේ? ප්‍රාග්ධන භාණ්ඩනේ. ආයෝජන භාණ්ඩ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ. අපි එකකට විතරක් හුරු වෙන්න ඕනේ නෑනේ. එතකොට මේ ආර්ථිකය හදන භාණ්ඩ වර්ග දෙක තමයි පරිභෝජන භාණ්ඩයි ආයෝජන භාණ්ඩයි. දැන් මේක හොඳට අහගන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය අඳිනකොට හිඟ සම්පත්තික භාවිතා කරන්න ඕන ආකාර දෙකක් කිව්වා. ඒ ආකාර දෙක තමයි පුතේ පූර්ණ සේවා නියුක්තිය. මම කියලා දෙන්නම් හොඳේ මතක නැතිව ඇති. පූර්ණ සේවා නියුක්තිය සහ උපරිම කාර්යක්ෂමතාවය. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ නිෂ්පාදනයට පාවිච්චි කරන්න පුළුවන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසාය කියන සම්පත් සම්භාරයේ නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. කියන භාණ්ඩ හදන්න යොදා ගන්න පුළුවන් මේ වෙලාවේ භාණ්ඩ හදන්න අපිට යොදා ගන්න පුළුවන් ඔක්කොම ටික අපි පාවිච්චි කරනවා. පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ උපයෝජනය කියලාත් කියනවා. හැමෝටම රක්ෂා තියෙන හැම කර්මාන්ත ශාලාවක්ම හැම භූමියක්ම වවලා වගා කරලා හරිද? එතකොට පූර්ණ සේවා නියුක්තිය. හැම භූමිය හැම දෙයක්ම වගා කරලා භූමිය ඔක්කොම ප්‍රයෝජනට අරගෙන මිනිස්සු හැමෝටම රස්සා තියෙනවා. හැම කර්මාන්ත ශාලාවක්ම වැඩ. හැම ව්‍යවසායකයෙක්ටම ව්‍යාපාර තියෙනවා. පූර්ණ සේවා. උපරිම කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ ආර්ථිකයේ නිෂ්පාදනය සම්පත් වලින් හදන්න පුළුවන් උපරිම නිමැවුමක් හදන්න. නාස්ති වෙන්නේ නැහැ, අපතේ යන්නේ නැහැ. නිෂ්පාදන සම්පත් නාස්ති වීමක් වෙන්නේ නැහැ, අපතේ යන්නේ නැහැ. උපරිම කාර්යක්ෂමතාවයකින් භාණ්ඩ හදනවා කියන එක තමයි මේකේ තේරුම. හරිද? උපරිම කාර්යක්ෂමතාවයකින් භාණ්ඩ හදනවා. පූර්ණ සේවා නීතිය සහ උපරිම කාර්යක්ෂමතාවය තියෙන සම්පත් වලින් උපරිම නිමැවුමක් ගන්න. උපරිම නිමැවුමක් ගන්න පූර්ණ නිෂ්පාදන. එහෙම වුණොත් තමයි පුතේ මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ඉන්න පුළුවන් හොඳේ. මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මතට ඉන්න නම් මෙයා මත මොකක් හරි ලක්ෂයකට එන්න නම් මෙන්න මේ කොන්දේසි දෙක ඉටු වෙන්න ඕන. ඒ කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සියලුම දේවල් නිෂ්පාදනයට භාණ්ඩ හදන්න ගන්නවා වගේම ඒ වයින් හදන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් හදනවා. දැන් මං ශ්‍රමිකයෙක් නම් මට පැය 8කදී වැඩ කරලා හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය මං හදනවා. කුඹුරක් නම් කුඹුර වවලා ගන්න පුළුවන් උපරිම වීබුසල් ටික ගන්නවා. කුඹුර වවනවා පූර්ණ සේවා නියුක්තිය. කුඹුරෙන් ගන්න පුළුවන් උපරිම වීබුසල් ටික ගන්නවා උපරිම කාර්යක්ෂමතාවය. මම වැඩ කරනවා සේවා නියුක්තිය. මට පැය 8කදී මට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ටික හදනවා පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය. ඒකට කාර්යක්ෂමතාවය ඕන. කොට කාර්යක්ෂමතාවය කිව්වත් හරි. කර්මාන්ත ශාලාවේ තියෙන ඔක්කොම යන්ත්‍ර ටික වැඩ පූර්ණ සේවා නියුක්තිය. ඒ යන්ත්‍ර වලින් හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ටික හදා ගන්නවා පූර්ණ නිෂ්පාදන උපරිම කාර්යක්ෂමතාවය. අන්න එතකොට තමයි මේ මායිම මත ඉන්න පුළුවන් හොඳේ. එහෙනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ඉන්න නම් එතන නිෂ්පාදනය කරන්න නම් කොන්දේසි දෙකක් ඉටු වෙන්න ඕන. මොකක්ද ඒ කොන්දේසි දෙක? අපි දාගෙන උපකල්පනෙත් ඒකනේ. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය නැත්නම් උපරිම කාර්යක්ෂමතාවය. මේ කොන්දේසි දෙක ඉටු වෙන්න ඕන. මේ කොන්දේසි දෙක ඉටු උනේ නැත්තම්
ඒ කියන්නේ පුතේ කර්මාන්ත ශාලා ටිකක් වහලා. කට්ටියකට රස්සා නැහැ. සමහර ඉඩම් තියෙන වවල නැහැ. දැන් සම්පත් තිබුණට ඒවයින් නිෂ්පාදනයක් එන්නේ නැහනේ. අර වගාවක් එන්නේ නැති ඉඩම් වලින් අස්වැන්නක් එන්නේ නැහනේ. රස්සා නැති අයගෙන් නිමැවුමක් එන්නේ නැහැ. ඇතැර දාපු කර්මාන්ත ශාලා වලින් භාණ්ඩ හැදෙන්නේ නැහැ. ඒ නිමැවුම එන්නේ නැහනේ. එතන එහෙම ඒ ටිකක් තියනවා නම් හදන්න පුළුවන් ටිකනේ මේ පෙන්නන්නේ. එහෙනම් කට්ටියක රස්සා නැත්තම් කර්මාන්ත ශාලා වහලා නම් ඔය වගේ වෙලාවකදී මේ වගේ නිමැවුමක් හදන්න බෑ. ඒ වෙලාවට හදන්න පුළුවන්කම තියෙන්නේ ඔක්කොම ටික පාවිච්චි කරලා ඒවා උපරිම වශයෙන් කාර්යක්ෂම පාවිච්චි කරලා හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුලෙන් පෙන්වන ලක්ෂයක තමයි නිෂ්පාදනය කරන්නේ. ඔන්න තියෙන ටික ඔක්කොම පාවිච්චි කරලා පරිභෝජන භාණ්ඩයි ආයෝජන භාණ්ඩයි දෙකම හැදුවොතින් පරිභෝජන භාණ්ඩ වලින් x ටිකකුයි ආයෝජන භාණ්ඩ වලින් ප්‍රාර්ථන භාණ්ඩ වලින් y ප්‍රමාණිකුයි හදන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ශ්‍රමිකව පිරිසක් රැකියාවලේ දෙන්නේ නැහැ. සමහර කර්මාන්ත ශාලා වැඩ කරන්නේ නැහැ. සමහර වගාබිම් වගා කරන්නේ නැහැ. එතකොට මෙතෙන්ට එන්න බෑ. එතකොට අපිට හදන්න පුළුවන් ප්‍රමාණය ඊට වඩා අඩුයි. අපිට හදන්න පුළුවන් ඊට වඩා අඩු ප්‍රමාණයක්. අන්න ඒකට කියනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුලෙන් තැනක නිමැවුමක් තමයි හදන්න පුළුවන්. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත පෙන්නන නිමැවුමට යන්න බෑ. මොකද මේ කොන්දේසි දෙක කැඩිලානේ. එහෙනම් මෙතනින් මතක තියාගන්න ඕනේ දේ තමයි පුතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය උඩ පෙන්නන ලක්ෂවල නිමැවුම හදන්න නම් අපිට ප්‍රධාන කොන්දේසි දෙකක් ඉටු වෙන්න ඕන. මොකක්ද ඒ කොන්දේසි දෙක? තියෙන සම්පත් ඔක්කොම භාණ්ඩ හදන්න යොදාගෙන තියෙන්න ඕන. ඒ වගේම ඒ වයින් උපරිම ප්‍රමාණයක් හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙම හදන්න පුළුවන් නම් තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත පෙන්නන භාණ්ඩ හදන්න පුළුවන් අපිට. එහෙම හදන්න බැරි නම් අනිවාර්යෙන්ම අපිට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් පෙන්නනවට වඩා ඒ පෙන්නන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි හදන්න වෙන්නේ. එතකොට අපි නිෂ්පාදන ලක්ෂය පෙන්වන්නේ මායිමට ඇතුලේ. ඒකට අපි කරන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයක කටයුතු කිරීම. ඇතුළත ලක්ෂයේ කටයුතු කිරීම කියලා. එතකොට සර් මම මේ හරියෙන් අඳින්නද? කමක් නැහැ. ඉතින් ප්‍රායෝගික නැහැ. වැරදි නැහැ. මෙතනින් අඳින්නද? ඒත් කමක් නැහැ. හරි. එහෙනම් අපි මේ බලමු නෝට් එක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයේ කටයුතු කිරීම. ආර්ථිකයක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක ඇතුළත හෙවත් වමෙන් පිහිටි ඕනෑම ලක්ෂයක පසුවේ නම් ඉන් අදහස් වන්නේ ආර්ථිකය සතු සම්පත් උපරිම ලෙස උපයෝජනය කර නොමැති බවයි. කියන භාවිතා කරලා නැහැ කියන එකනේ. භාවිතා කරලා නැහැ කියන එක. හරි. එතකොට PPC එක ඇඳ ගන්නකො පුතේ. ඔයාලගේ ප්‍රස්ථාර කොලයක් තියෙනවා මම තියපු මෙන්න මේක ඇඳ ගන්න හොඳේ. ඒ ටික ඕනේ නැහැ. මේක විතරක් ඇඳ ගන්න. ඇඳගෙන අපි ලියමු. ඇඳ ගන්න දුන්නු කාලය ප්‍රමාණවත් කියලා හිතනවා. එතකොට මේ දකුණු පැත්තේ තියෙනවා පොඩි හිස්තැනක්. එතන ලියන්න මෙහෙම. නි හැ මා වක්‍රය ඇතුළත පිහිටි නි හැ මා වක්‍රය ඇතුළත පිහිටි
නිහැමා වක්‍රය ඇතුළත පිහිටි ඒ ලක්ෂය උඩුකමායට දානෝද ඒ ලක්ෂය මගින් ඒ ලක්ෂය මගින් සේවා වියුක්ති තත්ත්වයක් හෝ සේවා වියුක්ති තත්ත්වයක් හෝ අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. සේවා වියුක්ති තත්ත්වයක් හෝ අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. හරි අකාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි. මෙහෙම වෙන්නේ ඇයි කියලා දැන් ඔයාලට පැහැදිලි මං කිව්වා දැන් මෙතනම. මෙහෙම වෙන්නේ එක්කෝ සම්පත් සම්භාරය මොනවද පුතේ භූමිය ශ්‍රමය ව්‍යවසායකත්වය හා ප්‍රාග්ධනය කියන සම්පත් සම්භාරයෙන් කොටසක් ප්‍රයෝජනයට අරගෙන නැහැ. මොකටද භාණ්ඩ හදන්න. ප්‍රයෝජනයට ගත්තේ නැති වුණාම මොකද වෙන්නේ? ඒ වයින් භාණ්ඩ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථිකයට ඒ අවුරුද්දේ ඒ ප්‍රයෝජනයට ගත්තේ නැති ඒ වයින් භාණ්ඩ එකතු වෙන්නේ නැහැ. එහෙමත් එකතු වුණොත් හදන්න පුළුවන් ටිකනේ මෙතනින් පෙන්නන්නේ. එහෙනම් අපිට පෙන්නන භාණ්ඩ ප්‍රමාණය ඇත්තටම හදන්න බැරි වෙලා තියෙනවා. ඇයි පෙන්නන ප්‍රමාණයම ඇත්තටම හදන්න බැරි වෙලා තියෙන්නේ? කොටසක් ප්‍රයෝජනයට අරගෙන නැහැ. ඔය සම්පත් වලින් කොටසක් ප්‍රයෝජනයට ගත්තේ නැති එකට කියනවා සේවා වියුක්ත සම්පත් පැවතීම. ආර්ථිකයේ සේවා වියුක්ත සම්පත් තියෙනකොට සේවා වියුක්තයි කියන්නේ නිෂ්පාදන කටයුතු වලට හවුල් කරගෙන නැහැ. භාණ්ඩ හදන්න පාවිච්චි කරලා නැහැ. මේක පුතේ මේ සිතියම හොඳේ මේකෙන් සිතියම. මේකෙන් පෙන්නන්නේ අපිට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය අර කොන්දේසි දෙකම ඉටු වෙනව නම් මේ පෙන්නන්නේ අපි ඉන්න තත්ත්වය. මෙහෙම වෙලා තියෙන අර කොන්දේසි දෙකෙන් එකක් හරි මොකක් හරි ඉටු වෙලා නැහැ. නම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් එක ප්‍රධාන හේතුවක් තමයි සේවා වියුක්ත සම්පත් පැවතීම. සම්පත් සේවා වියුක්ත වෙන්නේ කොහොමද? ඉඩම් ආරවුල් වාගේ හේතු නිසා ඔය නඩු හබ වලට පැටලුනාම ඉඩම් බේරෙන්නේ නැහැ. එතකොට ඔය ඇතෑරලා දානවා. ඊට පස්සේ ඔය කම්කරු ආරවුල් වැඩ වර්ජන වාගේ දේවල් පටන් ගත්තම සේවකයෝ වැඩ කරන්නේ නැහැ. ඔය දොස්තරලා නර්ස්ලා ගුරුවරු වැඩ වර්ජනය කරන්න පටන් ගත්තම මේගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වැඩ වර්ජනය කරන කාල සීමාවේ භාණ්ඩ හදන්නේ නැහනේ. ඉතින් ඒ ටික ආර්ථිකයට එකතු වෙන්නේ නැහනේ. නේද? මොනවා හරි කළමනාකරන ගැටලු නිසා කර්මාන්ත ශාලාවල පාවිච්චි කරන්න නැති යන්ත්‍ර සූත්‍ර උපකරණ ගොඩනැගිලි තියෙනවා. හරිද? සමහර වෙලාවට ඉල්ලුම අඩු වුණාම හැමදේම තිබුණත් ඒ භාණ්ඩ ඉල්ලුම අඩු වුණාම හදන්න නැතුව ඉන්නවා. ඔක්කොම තියෙනවා. දැන් COVID-19 හොඳටම ගිය කාලේ කර්මාන්ත ශාලා වහන්න එක හේතුවක් වුණා පුතේ ඒ භාණ්ඩ හැදුවට වැඩක් නැහැ විකුණ ගන්න බෑ.
හදලා වැඩක් නැහැනේ විකුණ ගන්න බැරි නම් ඔය මට මතකයි ගිය අවුරුද්දේ COVID-19 කාලේ අලුත් අවුරුද්ද ලැබුවා අලුත් අවුරුද්දේ රෙදිපිලි ඇඳුම් මැහුවෙම නැහැ ගොඩක් ෆැක්ටරි වල මැහුවේ නැත්තේ මැහුවට වැඩක් නැහැනේ විකුණන්නේ කොහොමද කඩවල් වහලානේ ඔක්කොම මිනිස්සු වෙන්නේ නැහනේ ඇඳුම් ගන්න. හරි එතකොට ඒ වගේ කියන්නේ ඉල්ලුම අඩුවීම නිසා නිෂ්පාදනය නතර කළාම සම්පත් සේවා වියුක්ත වෙනවා. ඒ කියන්නේ කර්මාන්ත ශාලා දෙන වැඩ කරන්න. එතකොට මෙන්න මේ වගේ එකක් ප්‍රධාන වශයෙන් බලපාන. එක හේතුවක් තමයි මෙහෙම වෙන්න සේවා වියුක්ත සම්පත් පැවතීම. හරි පිටු අංක 13 අංක 1 කියන කරුණ මෙවැනි තත්වයක් පවතින අවස්ථා පහත දැක්වේ කියන එක යටතේ ලියන්න හිස්තනේ සේවා වියුක්ත සම්පත් පැවතීම 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 දැන් බලන්න ඒක නෝට් එක තියෙනවා කිසියම් හේතුවක් මත සම්පත් පූර්ණ වශයෙන් නිෂ්පාදනයට භාවිතා නොවී තිබීම හෙවත් උපරිම හැකියාවට වඩා අඩුවෙන් නිෂ්පාදනයට දායක වීම මින් අදහස් වේ. සරලම අදහස තමයි ප්‍රයෝජනයට නොගත් සම්පත් පවතින බව. ඉඩම් ආරවුල් සිවිල් අරගල කියනෝ ජනවාරික ප්‍රශ්න සිංහල මුස්ලිම් අයත් එක්ක ගැටුමක් ඇති වුණා කාලයක් සිංහල දෙමළ අයත් එක්ක ගැටුමක් ඇති වුණා කාලයක් ඒව කියන්නේ සිවිල් අරගල කියලා. නේද? සිංහල අය හා මුස්ලිම් අය එකතු වුණා එක ඊට පස්සේ දෙමළ අය උතුරු නැගෙනහිර වෙනම යුද්ධයක් පටන් ගත්තා. ඒකට විරුද්ධව සිංහල මුස්ලිම් අය එකතු වෙලා යුද්ධ කළා. එතකොට ඒ වෙලාවේ තිබුණේ සිවිල් අරගලයක්. ඊට පස්සේ ඔය පහුගිය කාලේ සමහර ජනවාරික ප්‍රශ්න තිබුණා. ඒවට කියන සිවිල් අරගල කියලා. රටේ ජන කොට්ටාස අතර ඇති වෙන ගැටුම් වලට කියන සිවිල් අරගල. ඒවා හොඳයි. නියඟේ වාගේ හේතු නිසා පාවිච්චි කරන්න බැරි වෙච්ච වගාබිම් තියෙනවා. දැන් ඔය උතුරු නැගෙනහිර ඉඩම් දැන්නේ වවන්නේ. අර 30 අවුරුදු යුද්ධය ඇතුළත වවන්න බැරි වෙච්ච ඒවා ගොඩක් දැන් තමයි වවන්නේ. ඒ නිසා තමයි ඔය ඒවයි කෘෂිකාර්මික අස්වැන්න එහෙම දැන් එන්නේ. ඒ කාලේ ඒවා වගා කරේ නෑ. කම්කරු ආරවුල නිසා ශ්‍රම සම්පත පූර්ණ ලෙස උපයෝජනය නොවීම. ඒකේ තේරුම තමයි පුතේ ඔය වෘත්තීය සමිති ගැටලු නිසා ශ්‍රමිකයෝ වැඩ කරන්නේ නැහැ. කළමනාකරන ප්‍රශ්න නිසා පාවිච්චියට නොයදූ ප්‍රාර්ථන භාණ්ඩ තියෙනවා. ඉල්ලුම අඩුවීම නිසා කර්මාන්ත ශාලාවල නිමැවුම ධාරිතාවට වඩා අඩුවීම. ඒ කියන්නේ හදන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩුවෙන් හදනවා. ඉතින් හදලා වැඩක් නැහැනේ. නේ හැදුවට විකුණ ගන්න බැරි නම් හදන්න මොනව කරන්නද? හරි. දෙවෙනි හේතුව තමයි තව හේතුවක් තියෙනවා. මොකද්ද මං කිව්වේ හදනවා කියන්නේ නිෂ්පාදනයට පාවිච්චි කරනවා සියන සම්පත් නිෂ්පාදනයට යොදා ගන්නවා. හැබැයි පුතේ අකාර්යක්ෂමයි. නාස්ති වෙනවා, අපතේ යනවා. එතකොට මොකද වෙන්නේ? අර ගන්න පුළුවන් උපරිම නියමම ගන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් මම වැඩ කරනවා විදුලි වලය. දැන් විදුලිය නැති වුණා. අද වුණා වගේ දැන් කර්මාන්ත ශාලා දැන් මහරගම සීමාවට අපි මේ පොඩි ලේන් එකක පොඩි ෂෝට් එකක් වෙලා තිබුණේ. දැන් ඔයාලා හිතන්නකෝ මහරගම නගරයේම කරන්ට් එක දවසෙම තිබුණේ නැහැ කියලා. මොකද වෙන්නේ? එහෙම නොතින් පුතේ අර සම්පත් වලින් ගන්න පුළුවන් උපරිම නියමම ගන්න බෑනේ. ශ්‍රමිකයෝ ඉන්න වැඩ කරන්න බලාගෙන ඉන්නවා. කර්මාන්ත ශාලා වැඩ කරන්න බලන් ඉන්නවා. නමුත් හදන්න බෑ. සම්පත් නාස්ති වෙනවා. ශ්‍රමය අපතේ යනවා. කර්මාන්ත ශාලාවේ කාලය අපතේ යනවා නේ. ගොඩක් ප්‍රශ්න තියෙනවා. එහෙම අර දැන් යම් නිශ්චිත කාල සීමාවක් ඇතුලේ නිෂ්පාදන සම්පතක් භාණ්ඩ හදන්න දාලා ඒකෙන් හදන්න පුළුවන් උපරිම නිමැවුම් ගන්න බැරි නම් අපි කියන්නේ අකාර්යක්ෂමතා පැවතීම. අකාර්යක්ෂමතා පැවතීම. එහෙම වෙන්නේ ඇයි? අකාර්යක්ෂමතා පවතින්නේ ඇයි? එහෙම ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා. කළමනාකරණයේ දුර්වලතා තියෙනකොට සම්පත් නාස්තියෙන් අපතේ යෑම තියෙනවා. දැන් ওই රාජ්‍ය සේවයේ රජයේ සේවකයන්ගේ ගොඩාක් කාලය අපතේ යනවානේ. ඇයි ඒ? කළමනාකරණ දුර්වලතා. එතකොට රජයේ සේවකයෙක්ගෙන් ගන්න පුළුවන් උපරිම දායකත්වය ගන්න බැරි වෙලා තියෙනවා. නේ?
ඊට පස්සේ ලබා ගන්න පුළුවන් උපරිම තාක්ෂණය යොදා ගන්න නැතුන තාක්ෂණය පාවිච්චි වෙන්නේ නැතුන අකාර්යක්ෂම වෙනවා. හරි. ඊට පස්සේ දැන් හොඳ තීරණ ගන්න බාධා වෙන විදිහේ බලපෑම වැරදි තීරණ ගන්නවා. වැරදි තීරණ ගත්තාම අර බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතාවය ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අර ස්ත්‍රී පුරුෂ විදියට වෙන් කළා සලකනකොට එහෙම ගන්නකොට දැන් එතකොට නුසුදුසු යට තමයි තනතුරු බෙදෙන්නේ. දැන් ඔය ජනවාරික විදිහට ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් විදිහට වෙන් කරනවා සමහරට ඉන්න පුළුවන්. යම් ආයතනයක ඊටා දක්ෂ ද්‍රවිඩ ජාතිකයෙක් ඉන්න පුළුවන්. එයා මාර දක්ෂයි. හැබැයි ඒ ආයතනයේ හිමිකාරිත්වයේ තියෙන ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් අයට. එයාලා ද්‍රවිඩ කෙනාට කැමති නැහැ. මම උදාහරණයක් කියන්නම්. එතන සුදුසු කෙනා නෙමෙයි පත් වෙන්නේ ගැලපෙන්නේ නැති කෙනෙක්. එතකොට සුදුස්සා නැතුව ගැලපෙන්නේ නැති කෙනෙක් පත් වුණොත් මොකද වෙන්නේ? බලාපොරොත්තු වෙන නිමවම ගන්න බෑ. සිංහල කෙනෙක් ඉන්නව මාරම දක්ෂයි. හැබැයි එයා වැඩ කරන්නේ දෙමළ ව්‍යාපාරයක. දෙමළ ජාතිකයන්ට අයිති ව්‍යාපාරයක. එයා සිංහල ජාතිකයෙක් වෙච්ච නිසා එයාට ගැලපෙන ප්‍රධාන තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒතර එයාගේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට උපරිම කාර්යක්ෂමතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ජනවාරික වශයෙන් වෙන් කළා සලකලා තනතුරු බෙදනකොට තව එකක් තියෙනවා ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කළා දැන් සමහර විට පිරිමි 7 දෙනෙකුට වඩා වැඩ කරන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවා දක්ෂ කාන්තාවෝ ඉන්නවා. එයා කාන්තාවක් වීම නිසා සමහර වෙලාවට රස්සාවල වැඩ කරද්දී ගැටලු ඇති වෙනවා. මේ මෑතක ඔය වගේ ගොම්පාට් එකක් වුණා මේ අර පළවෙනි නියෝජ්‍ය පොලිස්පතිවරියපත් වුණා. මට මතක නෑ යාගේ නම. ලංකාවේ පළවෙනි නියෝජ්‍ය පොලිස්පතිවරිය. හරිද? ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරිවරු වගේ නඩුවක් දාලා අධිකරණේ කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පති ධූරයක් දරන්න බෑ කියලා. මෙන්න ඉස්සෙල්ලම අර මේ නඩුව දාපු පොලිස් අධිකාරිවරුන්ගේ පිරිමිකම පරීක්ෂා කරන උන් පිරිමින්ද කියලා බලන්න. එතකොට එහෙම එකක් නෑ පුතේ. කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. එයා දක්ෂයි නම් එයාට ඒ තැන හම්බ වෙන්න ඕන. එතන එහෙම ස්ත්‍රී පුරුෂයට වෙන් කළා සලකනකොට අදාළ තනතුරු හරියට ලැබෙන්නේ නැති වෙනකොට එතනින්පත් වෙන නුසුදුසු අය. එතකොට ගන්න තීරණ අකාර්යක්ෂමයි. එතකොට සම්පත් නාස්ති වීම සහ අපතේ යෑම් සිදු වෙලා බලාපොරොත්තු වෙන උපරිම නිමැවුමක් අපිට ගන්න බැරි වෙනවා. හදන්න පුළුවන් ප්‍රමාණය තියෙද්දී අපිට ඇත්තටම හදන්න පුළුවන් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක්. ඇයි ඒ? අකාර්යක්ෂමතා පැවතීම නිසා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇතුළත පිහිටන්න ප්‍රධාන හේතු දෙකක් බලපාන. එකක් සම්පත් සේවා වියුක්තව තියෙනකොට අනිත් එක අකාර්යක්ෂමතාව තියෙනකොට එක්ක මේ හේතු දෙකම නිසා. මේ දෙකම බලපාන නිසා මේ හරියට එන්න බැරිද? එහෙම කරන්න එපා හොඳේ. එහෙම අවුලක් නෑ මේ දෙකම නිසා ටිකක් ඈතට යන්න ඕනේ කියලා එකක් නෑ හරි. එතකොට ලියන්න දෙවෙනි එක සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම. සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම. සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම. සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම. නෝට් එක බලන්න. සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතා පැවතීම. ඒකෙදි සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් නොගැනීම නොහොත් උපරිම ඵලදාවක් නොලැබීම. ඒ කියන්නේ හදාන්න පුළුවන් උපරිම භාණ්ඩ ටික හදාගන්න බැරි වෙනවා කියන එක මින් අදහස් වේ. එනම් සම්පත් නාස්තියක් හෝ අපතයක් පැවතීමයි. කළමනාකරණයේ දුර්වලතා ලබා ගන්න පුළුවන් උපරිම තාක්ෂණය පාවිච්චි කරන්නේ උපරිම නිෂ්පාදන තීරණ ගන්න බාධා වෙන විදිහට දේශපාලනය මැදිහත් වෙනවා. ජනවාරික ගැටලු ස්ත්‍රී පුරුෂ විදිහට ભેද වශයෙන් ආගමික වශයෙන් වෙනස් කොට සැලකීම් වල ප්‍රතිඵලයක් ලෙස වඩාත් නිපුණතාවයක් හා හැකියාවක් ඇති පුද්ගලයන්ට නිෂ්පාදන ක්‍රියාවලියට පූර්ණ වශයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ අදාළ තනතුරු වලට යන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියන එක තමයි මේකේ සරලම අදහස. මං හිතන්නේ පාඩම අදට තේරෙන්නේ නැති. අපි ටිකක් වැඩිපුර අද කතා කළා. මං එනම් අදට පන්ති නතර කරනවා.
අපි ඊළඟ දවසේ ඉතිරි ටික කතා කරමු. අපි මේ තාම කතා කරගෙන යන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය භාවිතා කළ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප පැහැදිලි කරගෙන යන්නේ. හරි. සම්පත් හිඟකම, විකල්ප භාවිත හැකියාව, තේරීම සහ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයේ කටයුතු කිරීම වගේ දේවල් අපි කතා කළා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයේ කටයුතු කිරීම කියන එක චුට්ටක් සාරව පැත්තට බරයි. ඒක මම ඊළඟ දවසේ කතා කරන්නම්. එහෙනම් හැමෝටම ආයිබෝවන්.